unit 1 people ඊට පස්සේ අපි බල හිටියේ මොනවද මේ people කියන්නේ මිනිස්සුනේ people person කියන්නේ ඒක වචන people කිව්වනම් අන්න බහුවචන right එතකොට පුද්ගලයන් සම්බන්ධව පුද්ගලයන් සම්බන්ධව මොනවද ඉගෙන ගන්න හිටියේ පුද්ගලයන්ගේ මොනවද අපි ඉගෙන ගන්න හිටියේ තමයි describing people අපි ඉගෙන ගන්න හිටියේ describing people ඒ කිව්වේ මොකක්ද මේ පුද්ගලයන් අපි විස්තර කරනවා විස්තර කරන්නේ කොහොමද මතකද අපි කොහොමද ඉගෙන ගත්තේ පුද්ගලයන් විස්තර කරන්න දැන් මේ දන්න කට්ටිය කියන්නේ පැහැදිලි අපි කතා කරමු නැත්නම් මේ වාට ඇහෙනවද දන්නේ නැහැ ඔයාලට තේරෙනවද දන්නේ නැහැ නැත්නම් මම විතරක් කියවනවද දන්නේ නැහැ පැහැදිලි හරි ඒ නිසා describing people කියලා අපි මොනවද ඉගෙන ගත්තේ ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ අපි පුද්ගලයන්ව විස්තර කරන්න ඉගෙන ගත්තා. ඒ තමයි පළවෙනි එක appearance. right මේක තමයි අපි ඉගෙන ගත්තේ. ඉතුරු දෙක අපි ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ habit. appearance කියන්නේ මොකද්ද ළමයි? කියන්න බලන්න. appearance කියන්නේ මොකද්ද? අපි appearance කියන්නේ මොකටද? බාහිර ලක්ෂණ ලක්ෂණ වලට වඩා සරලව කියනවා පුතේ මේ පෙනුම appearance කෙනෙක්ගේ බාහිර පෙනුම හොඳයි පෙනුම ඊට පස්සේ habits කියන්නේ මොනවද habits කියන්නේ පුරුදු habits අන්න හරි පුරුදු ඒ කියන්නේ උද්දේශක අපි ඉස්සර කරනවා එයාගේ පුරුදු අනුව ඒකෝට එයාට හොඳ පුරුදු තියෙන්නත් පුළුවන් නරක පුරුදු තියෙන්නත් පුළුවන් ඒකෝට එයා කරන පුරුද්ද අනුව එයාගේ පෙනුම අනුව ඊට පස්සේ එයාගේ පුරුදු අනුව අවසානයේ අපි ඉගෙන ගන්නවා qualities අනුව කොහොමද පුද්ගලයෙක්ව විස්තර කරන්න කියලා අපි අවසානයේ ඉගෙන ගන්නවා පැහැදිලිද right ඒක මේ ප්‍රධාන වශයෙන් ඕනම පුද්ගලයෙක් අපිට මෙන්න මේ කරුණු තුන ඔස්සේ විස්තර කරන්න පුළුවන් ඒ කියන්නේ describe කරන්න පුළුවන් right ඔයාලට අවශ්‍ය දේවල් ඔයාලා ලියා ගන්න. අවශ්‍ය දේවල් ලියා ගන්න. දැන් මේ මම මේක ලියන්න කියන්නේ නැහැ. පැහැදිලිද දැන් ඔයා ඉන්නේ ඔක ඉස්සරහනේ ස්ක්‍රීන් එක ඉස්සරහනේ ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා ඔයා ලියා ගන්න. හරි. එතකොට අපි පළවෙනි දවසේ පැය දෙකමාරක් අපි බැලුවේ පෙනුම. මේ පෙනුම ඔස්සේ appearance එක අරගෙන කොහොමද පුද්ගලයෙක්ව විස්තර කරන්නේ කියලා appearance එක අරගෙන. පැහැදිලි අපිට දැන් ඉගෙන ගන්න තියෙනවා ඉස්සරහට habits qualities. හැබැයි ඒක එකපාරට ඉන්නේත් නැහැ. මොකද මේක අපි තව ටිකක් ඉගෙන ගන්න තියෙනවා. අපිට තව ටිකක් ඉගෙන ගන්න තියෙනවා පෙනුම ඔස්සේ. දැන් අපි පෙනුම ඇහැනම් මෙහෙමයි, නහය නම් මෙහෙමයි, pointed nose, ඇහැ පියුණු ඇස් නම් sharp eyes. අපි ඉගෙන ගත්තා. කොණ්ඩ ගැන කතා කරන්න. ඊට බොඩි එක කියන්නේ build එක. build එක කියන්නේ shape of the body. ඒකේ හැඩය ගැන කතා කරන්න. well built කිව්වා අපි ගණනාවක් කිව්වා. හැබැයි ඕවා වාක්‍ය විදිහට ලියන්න. වාක්‍යයක් විදිහට කොහොමද ලියන්නේ? ක්‍රම කීයක් තියෙනවද? අන්න ඒ sentence patterns අපි අන්න ඉගෙන ගන්න ඕනේ. පැහැදිලි නැත්නම් වචන විතරක් දැනගෙන ඇති අපි වාක්‍යයක් විදිහට අපිට ඒක නිර්මාණය කරන්න දන්නේ නැත්නම් අන්න එතනත් අපි අසමර්ථ. right. ඒ නිසා දැන් මේ ප්‍රධාන මේ තුන ඔස්සේ appearance. ඒකට appearance එක සම්බන්ධව සම්පූර්ණ වාක්‍ය නිර්මාණ කරන්නේ කොහොමද? හරි. ඒක තමයි අද දවසේ අපි ඉගෙන ගන්නේ. right. මේක නම් අඳ ගන්න නැතිනේ ඔයාලා සැකිලි අවශ්‍ය දේවල් මේ අඳ ගන්න ලියා ගන්න. right. ඒ අනුව අපි මුලින්ම බලමු දැන් මේ අද දවසේ අපි කතා කරන්න යන්නේ පුතේ පෙනුම ගැන. ඒ කියන්නේ පුද්ගලයෙක්ගේ පෙනුම විස්තර කරන්නේ කොහොමද? ඒ විස්තර කරන වාක්‍යයක් සම්පූර්ණව ලියන්නේ කොහොමද? අර වචන විතරක් නෙමෙයි. වචන දැනගන්න එක වැදගත්. ඊට වඩා වැදගත් වාක්‍යයක් ලියන හැටි ඉගෙන ගන්න එක. right. එතකොට මුලින්ම අපි පටන් ගමු බොඩි එකෙන් බොඩි. එතකොට බොඩි එක කියන්නේ ශරීරය. පුද්ගලයේ ශරීරය. එතකොට මේ බොඩි එක ගැන කතා කරන්න අපි මොන වගේ වචනද භාවිතා කරේ? අපි ඉගෙන ගත්තේ මොන වචනද බොඩි එක ගැන කතා කරන්න? මතකද කාට හරි?
ළමයි මතකද බොඩි එක ගැන කතා කරන්න අපි මොන වචන ඉගෙන ගත්තේ කියලා well built ඔව් අපි well built ඉගෙන ගත්තා ඒ වගේම අපි අර මේ පිටු අංක 4ට ආපුවාම ඒක තියෙනවා small build medium build average build well built slim build හැබැයි අපි ඕවා මේ වාක්‍යයක් විදිහට යොදන හැටිවත් ඊට පස්සේ ඒක වචන තේරුමක්වත් අපි ඉගෙන ගත්තේ නැහැ. ඒ නිසා තමයි අද දවසේ අපි මේ දේවල් ඉගෙන ගන්න යන්නේ. right. එතකොට අපි පටන් ගමු well built එකෙන්. හරි. එතකොට මේ body එක ගැන කතා කරද්දී අපි භාවිත කරන වචනේ තමයි build. build එක කියන්නේ මොකක්ද? build එක කියන්නේම shape of your body. shape of your body. ශරීරයේ හැඩයට තමයි අපි කියන්නේ build එක කියලා. build means the shape of your body. ඔයාගේ ශරීරයේ හැඩයට තමයි පුතේ build එක කියන්නේ. පැහැදිලිද? ශරීරයේ හැඩයට තමයි build එක කියන්නේ. ඒක body එක ගැන කතා කරන්න භාවිත කරන වචනේ තමයි අපි build කියන එක. අවශ්‍ය දේවල් ලියා ගන්න. right. ඒක body එක ගැන කතා කරන්න අපි භාවිත කරන ප්‍රධාන keyword එක ප්‍රධාන වචනය තමයි build කියන්නේ. right. ඒක අපි දැන් පටන් ගමු අපි දන්න සුපුරුදු වචනේ. ඒ තමයි well built කියන එක. අපි කෙනෙක්ව විස්තර කරනවා. හිතන්නකො කමල් හරි ඔහු හරි දැන් අපි well built කිව්වොත් well built කියනවා වාක්‍ය කියන්න. he is well built. He is well built. LT. He is well built. හරි. දැන් මට කියන්නකො well built කියන එකේ තේරුම මොකක්ද කියලා? කියන්න. He is well built. මොකද්ද he well built කියන එකේ තේරුම? එළමයි මතකද අමතකද? අපි මොකක්ද කිව්වේ well built කියන එකේ තේරුම මොකක්ද? හොඳින් වැඩුණු ඇදිදැඩි සරලම වචනේ හරි හොඳයි ශක්තිමත් පුද්ගලයෙක් strong person කෙනෙක් he is well built කිව්වහම ඒකේ තේරුම මොකක්ද? ඔහු ශක්තිමත් කියන එක he is well built. දැන් he is well built ඔය විදිහට කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඔය වාක්‍ය හරි. ඕකම තවත් විදිහකට ලියන්න පුළුවන්. he is well built කියන්න පුළුවන්. නැත්නම් අපිට කියන්න පුළුවන් he is very muscular කියලා. muscular muscles කියන්නේ පේශි ගොඩක් තියෙන ඒ කියන්නේ ගොඩක් ශක්තිමත් කෙනෙක්. එතකොට well built කියන්න පුළුවන්. නැත්නම් very muscular කියලා කියන්න පුළුවන්. very muscular කියලා කියන්නත් පුළුවන්. ඔය මොනවත් මේපා නම් පැහැදිලිද? සරලම විදියට කියනවා නම් he is very strong කියලා කියන්න පුළුවන්. ඔහු ගොඩාක් ශක්තිමත් කියලා කියන්න පුළුවන්. ඒතකොට well built කියන්නේ මොකක්ද? well built කියන්නේ muscular කියන්නේ strong කියන්නේ ඔය ඔක්කොම එකම තේරුම තමයි දෙන්නේ. he is well built කියලා මේ he is very muscular කියන්න ඕනේ නැහැ. ඔය තුනෙන් එකක් භාවිත කරන්න. මම මේ ඔයාලට ඔක්කොම දැනගන්න ඕන නිසා තමයි මම මේ ඔක්කොම ඔයාලට උගන්වන්නේ. එතකොට he is well built කියන්න පුළුවන්. he is very muscular කියන්න පුළුවන්. නැත්නම් he is very strong කියන්න පුළුවන්. ඒ කියන්නේ බොඩි එක ගැන කතා කරද්දී හොඳ ශක්තිමත් කෙනෙක් නම් අපිට මේ තුනෙන් එකක් කතා කරන්න පුළුවන්. තුනෙන් එකක් භාවිත කරන්න පුළුවන්. එයාලමයි හරි. ඔක ලියාගත්තද? ඉවරයි සර්. හරි. right අනිත් කටට ලියාගන්න නැති. right දැන් මට ඕනේ ඔයා කියන්න ඔහු ඉතාම දෙයක් කතා කරන්නේ දැන් ගොඩක් කෙට්ටු කෙනෙක්. කොහොමද කියන්නේ? සම්පූර්ණ වාක්‍යය ඔයා කියන්න බලන්න මට. ඔහු ගොඩාක් කෙට්ටුයි. කොහොමද කියන්නේ අපි?
ඔහු ගොඩාක් කෙට්ටුයි. හරියි. He is very thin කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩාක් කෙට්ටු අයට කියන වචනයක් තියෙනවා. He is skinny. He is skinny. Skinny කියන්නේ මොකද්ද? Very thin කියන එක. Skinny කියන වචනේ තේරුම තමයි ගොඩාක් කෙට්ටුයි කියන එක. He is skinny. ඔහු ගොඩාක් කෙට්ටුයි. ඔහු ගොඩාක් කෙට්ටුයි කියන එක. බිල් කියන වචනේ භාවිතා කරලා කොහොමද කියන්නේ ඔහු ගොඩාක් කෙට්ටුයි කියලා. බිල් කියන වචනේ භාවිතා කරලා කොහොමද කියන්නේ ඔහු ගොඩාක් කෙට්ටුයි කියලා. කොහොමද කියන්නේ? අපි ඒක කියන්නේ he has okay පුතේ he has මොකක්ද කියන්නේ he has a ගොඩාක් කෙට්ටුයි slight. He has a slight build. He has a slight build. එතකොට slight කියන්නේ ගොඩාක් කෙට්ටුයි කියන එක තමයි. කියන්නේ අපි ශරීරයේ කියන්නේ බොඩි එකේ හැඩය shape of your body. ඒක කොහොමද? ඉතින් slight කියන්නේ very thin කුෂාරි කෙට්ටුයි. Very thin. He has a slight build. එතකොට ඔයාට එක්ක මෙහෙම කියන්න පුළුවන් he is skinny කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට කියන්න පුළුවන් he has a slight build. He has a slight build. බොඩි එක ගැන කතා කරද්දී කොහොමද අපිට මේ build කියන වචනේ භාවිතා කරලා කතා කරන්න පුළුවන් නැත්නම් ඒක අපිට කතා කරන්න පුළුවන්. right කෙනෙක් ආවනේ right එතකොට බොඩි එක ගැන කතා කරද්දී පුතේ build කියන වචනේ භාවිතා කරලා කතා කරන්න පුළුවන්. He has a slight build. එහෙම නැත්නම් ඔය build කියන වචනේ භාවිතා නොකරත් කතා කරන්න පුළුවන්. He is skinny කියලා කියන්න පුළුවන්. ඔයාලා මේ skinny කියන වචනේ ඕනේ නැත්නම් he is very thin කියන්න පුළුවන්. ඔහු ගොඩාක් කෙට්ටුයි කියලා අපිට කියන්න පුළුවන්. හරිද? right මේක ලියාගත්තා දැන් ඔයාලා. මේක ලියාගත්තද? අපි මේ ශරීරයේ හැඩයන් ප්‍රමාණයන් පොඩ්ඩක් බලමු. ශරීර හැඩයන් සරලම විදියට ශරීර හැඩයන් ප්‍රමාණයන් අපි බලමු. right හරි මම මේ මකන්නද ළමයි? ලියාගත්තා ඕක. ලියාගෙන මට කියන්න බෝඩ් එක හරිද? හරි අපි ඉස්සරහට යමු. right දැන් ශරීර ප්‍රමාණයන් බලමු. අපි ශරීර ප්‍රමාණයන් බලමු. ඔයාලට තේරෙන සරලම විදියට අපි බලමු. right මම දැන් අපි ගොඩාක් කෙට්ටුයි නම් කෙනෙක්ගේ ශරීරය ගොඩාක් කෙට්ටුයි නම් අපි මොකක්ද කියන්නේ ඒකට? කෙනෙක්ගේ ශරීරය ගොඩාක් කෙට්ටුයි නම් අපි මොකක්ද කියන්නේ ළමයි? දැන් අපි ඉගෙන ගත්තා. ගොඩාක් කෙට්ටුයි නම් අපි කියන්නේ skinny. කියන්නේ very thin. ගොඩාක් කෙට්ටුයි නම් අපි කියනවා skinny කියලා. ගොඩාක් කෙට්ටුයි නම් කවුරු හරි අපි කියනවා skinny කියලා. සමහර කට්ටිය ඉන්නවා කෙට්ටුයි ඒ වුණාට ආකර්ශනීයයි. කෙට්ටුයි ඒ වුණාට ලස්සනයි. එහෙම කට්ටියට මොකක්ද කියන්නේ? දැන් කවුරු හරි ඉන්නවා දැන් සාමාන්‍ය TV එකෙන් බලද්දී
මෙහෙම වෙන්න සීටි බොන්න. කියන්නේ නැත්තම් පැඩ්නාට අමීටි බොන්න. මෙහෙම වෙන්න. මොකක්ද ඒ පුතේ? කියන්න බලන්න. මොකක්ද ඒ කාව? ඒ කියන්නේ ස්කිනි කියන්නේ පුතේ ගොඩාක් කෙට්ටුයි. ස්කිනි කියන්නේ අපි ගොඩාක් කෙට්ටුයි නම් ස්කිනි කියනවා. පැහැදිලිද? හැබැයි සාමාන්‍ය කෙට්ටුයි හැබැයි ලක්ෂණයි ආකර්ශනීයයි. එහෙම කට්ටියට අපි කියනවා ස්ලිම් කියලා. ස්ලිම්. ස්ලිම්. ඒ කියන්නේ කෙට්ටුයි ඒ වුණාට ආකර්ශනීයයි කියන්නේ ඇට්‍රැක්ටිව්. එතකොට ස්ලිම් කියපුවම කෙට්ටු බව කොහොමද තියෙනවා ඒ වුණාට ආකර්ශනීයයි. attractive right ඊට පස්සේ skinny there are skinny persons then there are slim persons next ඊළඟට කවුද ඉන්නේ ඊළඟට normal thin අය සාමාන්‍ය normal thin අය ඉන්නවා ඊළඟට කෙට්ටු අය මේ ගොඩාක් කෙට්ටුයි මේ කෙට්ටුයි ඒකට ආකර්ශනීයයි මේ සාමාන්‍යයෙන් කෙට්ටු අය thin people next ඊට පස්සේ අවසානයේ අපිට දකින්න පුළුවන් මහත අය fat people අපිට අවසානයේ දකින්න පුළුවන් fat මහත කට්ටිය දැන් අපි ගොඩක් මේ fat කියලා කියන්නේ නැහැ මහතයි කියලා කියන්නේ නැහැ ඒ කියන්නේ it can hurt their feelings එයාලා කියන්නේ මේ fat කියපුවාම නිකන් එයාලගේ හිතන්නකෝ එයාලගේ feelings hurt වෙන්න පුළුවන් එයාලා නිකන් දුක හිතෙන්න පුළුවන් අන්න ඒ නිසා මේකට වෙනම වචනයක් තියෙනවා අපි ඒ අදාළ වචන ඉස්සරහට බලමු දැන්ට තේරුම් ගන්න පල්ලෙහා ඉඳන් උඩට යන හැටි skinny slim thin fat හරි ඔය තමයි මේ සාමාන්‍යයෙන් අපි දකින sizes නේ body sizes අපි දකින සාමාන්‍යයෙන් අපි දකින body sizes තමයි ඔය right ඔක ලියාගත්තද right right මයිස්ටර් යන්න ළමයි මයිස්ටර් යන්න right මං කියවනේ ඒ කියන්නේ දැන් he is fat ඔහු මාසයි එක්තුයි නම් හරිම තරලයි he is thin හැබැයි දැන් මෙහෙම කියන්නේ නැහැ ඒ කියන්නේ දැන් fat කියලා කියන්නේ නැහැ thin කියලා කියන්නේ නැහැ මහතයි කෙට්ටුයි කියලා කියන්නේ නැහැ ඒවට වෙනම වචන දෙකක් තියෙනවා පැහැදිලිද සාමාන්‍ය මහතයි අලියා වගේ කිව්වොත් එහෙම එයාට දුක හිතෙන්න පුළුවන් අප්සෙට් වෙන්න පුළුවන් ඒ නිසා දැන් ළමයි he is fat කියන්නේ නැහැ ඒ වෙනුවට වෙනම වචනයක් තියෙනවා he is weight කියන්නේ බර මේ weight කියන්නේ පුතේ බර fat කියන්නේ බර වැඩි එතකොට he is overweight වචනේ තමයි he is overweight he is fat කියනවා වෙනුවට අපි කියන්නේ he is overweight thin කියන්නේ කෙට්ටුයි ඒ කියන්නේ පුතේ බර අඩුයි එතකොට අපි කියන වචනේ තමයි underweight he is underweight එතකොට මේ he is fat කියන්නේ දැන් අපි කියන්නේ he is overweight he is thin කියන්නේ නෑ මම කියන්නේ බෑරදී නෑ අර හත්ය නිසොන්ද හොඳ නෑ එහෙම කියන්නේ ඒ නිසා අපි කියන්නේ he is underweight
right ලියා ගන්න. දැන් ඔය වචන ඉගෙන ගන්න ඕනේ. fat එක තව වචනයක්. synonym එකක්. එතකොට මේ සමාන වචනේ මේ සමාන වචන වලට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ synonym. ඔයාලා දන්නවා ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ. මම මේ මතක් කරනවා. synonym කියලා කියන්නේ synonym කියන්නේ සිංහල ඉගෙන ගත්ත සමාන වාචී නාමපද. ඒ කියන්නේ සමාන පද. synonyms කියන්නේ සමාන පද, antonyms කියන්නේ විරුද්ධ පද. එතකොට fat එකට synonym එක overweight. thin එකට synonym එක underweight. right. තියාගන්න. අපි ඉස්සරහට යමු. Sir. හරි. හොඳයි. අපි ඉස්සරහට යමු. right. එතකොට දැන් මේ අපි grade 10 book එකේ 4 වෙනි පිටුවට ආපුවාම අර build කියන කොටුවේ කහපාට build කියන්නේ shape of the body නේ පුතේ. ඒ build කියන කොටුවේ අර build කියන වචනේ ඇඟේ size එක කියන්න පුළුවන්. medium build, small build, slight build, ඊට පස්සේ well build, අපේ ප්‍රියතම කියන්නේ well build හරි. ඉතින් අන්න ඒකයි. මේ එතකොට අපි මේ අදාළ ඒ වචන මොකක්ද? ඒ වචන වල තේරුම මොනවද? සහ ඒව කොහොමද වාක්‍යයක භාවිතා කරන්නේ? අපි දැන් ඒ දේ ඉගෙන ගන්න යනවා. පැහැදිලිද? අපි දැන් ඒ දේ ඉගෙන ගන්න යනවා. right. ඒ දේ ඉගෙන ගන්න කලින් පුංචි දෙයක් මතක් කරනවා මම. ඒ තමයි මේ B කියන ක්‍රියාපදය. ඔයාලා දන්නවද දන්නේ නැහැ. මේ B කියන ක්‍රියාපදය. ඒකේ ස්වරූප මොනවද කියලා මතක් කරලා දෙන්න ඕනේ ඔයාලට. ඊට පස්සේ have කියන ක්‍රියාපදය. ඕකේ ස්වරූප මොකක්ද කියලා මතක් කරලා දෙන්න ඕනේ. ඒ කියන්නේ simple present tense. simple present tense කියන්නේ සරල වර්තමාන කාලයේ ඔන්න සයිපා කරනවානේ. simple present tense එකේ මේ B කියන ක්‍රියාපදයේ ස්වරූප මොනවාද? ළමයි දන්නවද? දන්නවා ඇති. මතකද? මෙහෙමයි කියලා. බය වෙන්න එපා. ඒ තමයි පුතේ am, is, තව තියෙනවා ස්වරූපය. තව පහක් තියෙනවා. දැනට වැදගත් වෙන සුත්ත විතරක් ඉගෙන ගමු. B කියන ක්‍රියාපදයේ ස්වරූප ප්‍රධාන තුනක් තියෙනවා. simple present tense සරල වර්තමාන කාලයේ. වර්තමාන කාලයේ ස්වරූප තුනක් am, is, are. am, is, are. එතකොට I එක තමයි am දෙන්නේ. I කියන pronoun එකත් එක්ක. pronoun කියන්නේ සර්වනාම පදය. pronoun කියන්නේ මොකද්ද? නාම පදයක් වෙනුවට භාවිත කරන පදයක් නේ pronoun කියන්නේ. pronoun සර්වනාම පදය. pronoun මේ pro කියන්නේ වෙනුවට නාම පදයක් වෙනුවට භාවිත කරන පදේ තමයි පුතේ සර්වනාමයක්. pronoun එකක් කියන්නේ. එතකොට am එකත් එක්ක I යෙදෙනවා. is එකත් එක්ක යෙදෙනවද? she, it. ඕනම ඒක වචන කර්තෘ කෙනෙක්. ඒක වචන කර්තෘ. ඒ කියන්නේ එක්කෙනයි. නිමල්, කමල්, සුනිල් එක්කෙනයි. ඒ කියන්නේ ඒක වචන කර්තෘ. singular subject. ඒක වචනයි කියන්නේ singular. කර්තෘ කියන්නේ subject. Singular subject. Right. He, she, it. Right. ඊට පස්සේ එකත් එක්ක යෙදෙන්නේ ඔය we, they සහ ඕනම මේ බහුවචන කර්තෘ. ඒ කියන්නේ plural subject කෙනෙක්. බහුවචන plural subject. බහුවචන කර්තෘ කෙනෙක්. ඒ කියන්නේ නිමල් සහ කමල් දෙන්නේ. නිමල් සහ කමල් දෙන්නේ. ඒ කියන්නේ දෙන්නේ කියන්නේ ඔවුන්. කමල් සුනිල් සහ සරදියර. තුන් දෙනෙක්. යාර තුන් දෙනෙක්.
තුන් දෙනෙක් නම් බහුවචන කර්තෘ. පැහැදිලිද? කුරුල්ලෝ බහුවචන. birds. පැහැදිලි. එතකොට birds is singing කියන්නේ birds are singing කියන්නේ. පැහැදිලිද? ඔය මේ be ක්‍රියාපදයේ වර්තමාන කාලයේ ස්වරූප තුන. am is are. ඔසාරියන්නේ අපි ඉස්සරහේ අපි need කියන ගමු සමානුකූලව ඉස්සරහ. දැන් මේ කියන ක්‍රියාපදයේ වර්තමාන ස්වරූප am is are. am යෙදෙනවා I එක්ක, is යෙදෙනවා he she it. singular subject ඒක වචන කර්තෘ කෙනෙක් එක්ක, ඊට පස්සේ යෙදෙනවා be they නැත්නම් ඔය බහුවචන කර්තෘ කෙනෙක් එක්ක, plural subject එකක්. right ඔය ගත්තයි. දැන් මම මේ කොලම් එක කියලා දෙනවා. මේ කොලම් එක have එතකොට have එකේ වර්තමාන කාලයේ we find two forms ස්වරූප දෙකක්. we find two forms ස්වරූප දෙකක්. ඒ තමයි පළවෙනි එක have, ඊළඟ එක has. වර්තමාන කාලයේ ස්වරූප දෙකක් තියෙනවා have has. එතකොට have කියන එක අපි භාවිතා කරනවා I we they එයාලත් එක්ක භාවිතා කරනවා I we they are you කියන කෙනාත් එක්ක ඒකම තමයි භාවිතා කරන්නේ. right මෙතනත් you පුළුවන් you are. right ඒ වගේ තමයි මෙතන I we they you have. එතකොට මේ has ඒක වචන කර්තෘත් එක්ක. ඒ කියන්නේ he she it නැත්නම් ඕනම එක වචන කර්තෘ කෙනෙක් ලබන්නේ. එතකොට මේ have එක I we they you සහ ඕනම plural subject එකක් එක්ක. plural කියන්නේ බහුවචන කෙනෙක් එක්ක. right ඔය ස්වරූප ටික දැන් කියන්නේ මේ වර්තමාන කාලය it is present tense. වර්තමාන කාලයේ ක්‍රියාපද verb form ස්වරූප. ඉතින් මේ දීකේ ස්වරූප තුන. වර්තමාන කාලයේ ස්වරූප තුන. have කියන කෙනාගේ වර්තමාන කාලයේ ස්වරූප දෙක. have has. right ඕක ගන්න. ඕක පොතේ ලියා ගන්න එක වැදගත්. ඊට වඩා දෙකක් ඕක අවබෝධ කරගෙන ඔළුවට දාගන්න එක. right මම ප්‍රශ්නයක් තියෙනවා නම් නොතේරුම් තරක් තියෙනවා නම් අහන්න. right අපි ඉගෙන ගමු. right අපි ඉස්සරහට යමු. right දැන් අපි build එක ගැන කතා කරමු. අර build එක. අර එතකොට build එක සම්බන්ධයෙන් අර වෙනම කොටුවක් තියෙනවා. පොතේ මේ build එක සම්බන්ධව මේ මෙතන වෙනම කොටුවක් තියෙනවා. ඉතින් ඒ වචන ටික අපි කොහොමද වාක්‍යයක භාවිතා කරන්නේ? මේ විවිධ වචනවල ඒ මොනවද? ඒක තමයි මේ දැන් බලන්න යන්නේ. ප්‍රධාන වශයෙන් හරි build. විවිධ වාක්‍ය අතුව body එකේ shape එක කතා කරන්න ඉගෙන ගත්තා. පැහැදිලිද? he is very thin. he is skinny කියනවා. නැත්නම් build කියන වචනේ දාලා ඒක අරනවා ඕනේ නෑ. he is very කියන්න ඕනෙත් නෑ. he is මේ thin කියන්න ඕනෙත් නෑ. he is කියන්න ඕනෙත් නෑ. කොහොමද කියන්නේ? he has a slight build. he has a slight build. he is very strong කියනවට වඩා build වචනේ කියනවා නම් he is well built. he is well built. right ඔතනම build එක භාවිත කරන්නේ ඒකේ යටතේ තියෙන විශේෂ ඉගෙනගත යුතු වචන. right ප්‍රියතම කියන්නේ well built. right ඊළඟට medium build. ඊට පස්සේ slim build. ඔය slim build කිව්වා
slide build කිව්වා ඔය දෙකම එකම තමයි ඈ synonyms ඈ sling build කියන්න පුළුවන් නැත්නම් slide build කියලා කියන්න පුළුවන් ඒක අපි sling build කියලා කියනවා නැත්නම් slide build කියලා කියනවා right ඊට පස්සේ අපිට කියන්න පුළුවන් proportionate build ඔන්න සමහරක් අලුත් දේවලුත් මම කියලා දෙනවා හිමීට දරන්න පුළුවන් විදියට proportionate build මොකක්ද ඒක කතාව proportionate build right අපි බලමු වචනේ තේරුම මොකක්ද ඒක භාවිතා කරලා වාක්‍යයක් නිර්මාණය කරන්නේ කොහොමද හැමදේම හිමීට බලමු proportionate build ඊළඟට stocky build අවසාන එක stocky build right stocky build right fine right දැන් බලමු right well built අපි මේක තේරුම දැනගමු සහ ඒකේ වාක්‍යයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා අපි බලමු වචන ඉගෙන ගන්නට වැඩක් නැහැ පැහැදිලිද වචන ඉගෙන ගන්නට වැඩක් නැහැ වචනේ තේරුම දන්නේ නැත්තම් වචනේ දානවා තේරුමක් දානවා වාක්‍යයක් හදා ගන්න බෑ ඒක භාවිත කරලා වාක්‍යයක් හදා ගන්න. ඒ කියන්නේ යූසේජ් එක දන්නේ නැහැ. වාක්‍යයක් නිර්මාණය කරගන්න දන්නේ නැහැ. එහෙනම් වැඩකුත් නැහැ. වචනේ දැනගන්න ඕනේ. වචනේ තේරුම දැනගන්න ඕනේ. ඊට පස්සේ ඒක කොහොමද භාවිත කරන්නේ වාක්‍යයක් නිර්මාණය කරනවා. ඔයා සංගේ වාක්‍ය නිර්මාණය කරනවා. සාධුවත් කොපි කරන්න පොතෙන් බලන්න ඈ පිටපත් කරනවා එහෙම දෙයක් නෙමෙයි ඈ. අපි නා del build කියන එක. right. මම කියුවා del build එකේ තේරුම මොකක්ද කියලා. del build කියන්නේ muscular කියන එක. නැත්නම් strong කියන එක. මේ විදිහට strong කියන එක. වෙලි කියන්නේ එක්ක muscular කියන්න මොකක්ද? නැත්නම් strong del build කියගේ තේරුම ඈ. right. කොහොමද වාක්‍යයක් නිර්මාණය කරන්නේ? කොහොමද වාක්‍යයක් නිර්මාණය කරන්නේ? අපි කියන්න පුළුවන් ඔහු ශක්තිමත්. He is well built. He is well built. ඒක බලන්න මෙතන අපි භාවිත කරන්නේ අර am is I am well built. He is well built. She is well built. They are well built. අර be class ස්වරූප තමයි භාවිත කරන්නේ. දැන් අයි මම කලින් කියලා දුන්නේ නැත්නම් අර is එක has එක ඔය දෙක පැටලෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඈ. ඒක මෙහාට කියන්නේ අර be එකේ ස්වරූපය. He is well built. දැන් මේක තමයි එකක් පාඩම් ගන්න එපා. යක් උඹ ප්‍රායෝගික he is well built කියන strong ඒක සෙන්ටෙන්ස් එක දැම්මා he is well built ඔහු ශක්තිමත් කියන එක right next එක medium build කියන එක තේරුමක්ද ඒ කියන්නේ යම් තාක් ශක්තිමත් somewhat strong medium කියන්නේ medium build කියන්නේ ගොඩක් ශක්තිමත් නෑ යම් තාක් ශක්තිමත් කියන එක යම් තාක් ශක්තිමත් medium build means somewhat strong. What do you mean by medium build? Medium build means somewhat strong. ඒ කියන්නේ යම් තාක් ශක්තිමත්. යම් තාක් ශක්තිමත්. right. එතකොට medium build එකෙන් කොහොමද වාක්‍යයක් නිර්මාණය කරන්නේ? medium build එකෙන් කොහොමද වාක්‍යයක් නිර්මාණය කරන්නේ? right. කොහොමද medium build එකෙන්? අපි කියනවා he is අර be verb එක ගන්න he is එතකොට of කියලා අර නිපාතය preposition එක එනවා. එතකොට මෙතන he is of medium build full stop. He is of medium build. ඔහු යම් තාක් ශක්තිමත්. He is of medium build. right. එතකොට ඇයිද මෙතන of එකක් ගන්න. ඇයි මෙතන of එකක් එන්නේ? එහෙම තමයි ඉංග්‍රීසි යෙදුම්. මේ වචනයත් එක්ක
of යෙදෙන්නේ නැහැ. හැබැයි මේ වචනයත් එක්ක of යෙදෙනවා. එතකොට මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කියන එක අපි කොහොමද මේ දේවල් අල්ලගන්නේ? අල්ලගන්නේ අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. පොතපත කියවන්න ඕනේ. තව කෙනෙක් කතා කරනවා අහුම්කම් දෙන්න ඕනේ. ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕනේ. පැහැදිලිද? එතකොට අන්න ඒකයි. වැඩසටහනක් තියෙනවා. ලොකු වැඩසටහනක් තියෙනවා. මේක අපි මේ exposure එකෙන් අල්ලගන්නේ. exposure කියන්නේ ඉංග්‍රීසි භාෂාවට අපි නිරාවරණය වෙන තරමට ඉංග්‍රීසි භාෂාවෙන් පැනලා දුවන තරමට නෙමෙයි ඈ ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසි පොතපත ඉංග්‍රීසි සින්දුව ඉංග්‍රීසි පොතපත කියවනවා ඉංග්‍රීසි පත්තරේ කියවනවා ඊට පස්සේ මේ ඉංග්‍රීසි songs අහනවා ඒ තරම තමයි අපි මේ දේවල් ඉගෙන ගන්න යන්නේ භාවිතයෙන් තමයි අපි ඉගෙන ගන්න ඈ right එතකොට ඔහු යම් ශක්තිමත් කියලා අපි කිව්වේ he is of medium build right he is of medium build යම්තා ශක්තිමත් right ඊට පස්සේ මේ මම කිව්වා මේ දේවල් හරියට ලියා ගන්න මේ slim build කියන්නේ slight build කියන්නේ දෙකම එකම තේරුම slim build කියන්නේ slight build කියන්නේ දෙකම එකම තේරුම අර he is skinny ඔහු ගොඩාක් කෙට්ටුයි කුෂයි කියනවා වෙනුවට අපි මේ he is skinny වෙනකොට තමයි අපි මේ build එක වචනේ slim build කියන්න පුළුවන් නැත්නම් slight build කියන්න පුළුවන් right තේරුම දැනගත්තා දැන් කොහොමද ඕකේ වාක්‍යයක් නිර්මාණය කරන්නේ දැන් මතක ඇති අපි මේ slight build එක අර he is skinny වෙනකොට අපි slight build එක use කරා එතකොට කොහොමද කරේ he has a slight build he has a slight build එතකොට මේ he has have එකේ සමුපයක් යන්නේ he has a slight build he has a slight build කියලා තමයි අපි කියන්නේ එතකොට අතට ගන්න එපා හැබැයි slim build කියන එක use කරොත් slim build කියන එක භාවිතා කරොත් පැහැදිලිද මේ විදිහට තමයි භාවිතා කරන්න වෙන්නේ he is be verb එකක් be verb එකක් එක්ක තමයි භාවිතා කරන්නේ he is ඒ මදිවට of කියන එකක් එනවා of he is of slim build පැහැදිලි he is of slim build right ඒක තේරුම් ගන්න පැහැදිලිද slight build නම් he has a slight build උන්ට දෙනවා ඒතු වෙනවා he has a slight build he is of slim build හැබැයි මේ he is of slim build කියලා තමයි කියන්නේ අර අරක වගේම තමයි he is of medium build he is of slim build slight build නම් he has a slight build right ඊළඟ එක proportionate build right දැන් මේක ලියාගත්තා proportionate කියන එක දැන් එතකොට මේ proportionate ඒක ප්‍රොනවුන්ස් කරන හැටි මෙහෙම proportionate කියන්නේ සමානුපාත සමහරක් කට්ටියගේ ඇඟපත දැක්කම අපි කියනවා හරි උස්සේ හැටියට බර නැහැ උස්සේ හැටියට බර තියෙනවා proportionate කියන්නේ සමාන අනුපාත ඒ කියන්නේ සමාන අනුපාතයක් කියන්නේ මොකද අගයන් දෙකක් අතර සමාන අනුපාතයක් තියෙනවා උසේ හැටියට බර තියෙනවා උසේ හැටියට බර තියෙනවා අන්න එහෙම කටියට අපි කියනවා යාර proportionate build එකක් තියෙනවා කියලා හරි ඒක කොහොමද මේ වාක්‍යයකට නිර්මාණය කරන්නේ ඒකෙන් කොහොමද අපි වාක්‍යයක් තනන්නේ කියලා කොහොමද වාක්‍යයක් තනන්නේ කොහොමද කියන්නේ මේ තමයි he is of proportionate build යාට නම් අර උස්සේ හැටියට බරක් තියෙන සමානව ශරීරය proportionate build so proportionate yani සමානුපාතය right he is of proportionate
build. Right. අපි එනවා ඊළඟ එක stocky build. එක build එක සම්බන්ධයෙන් අවසාන එක. Right. ඒක කොහොමද? be verb එකක්ද? නැත්නම් have එකේ ස්වරූපයක්ද? අපි කියන්නේ බලන්න. He has a stocky build. He has a stocky build. He has a stocky build. දැන් බලන්නකො මේ stocky build කියන්නේ තේරුම මොකක්ද? stocky build කියන්නේ මොකක්ද තේරුම? stocky build කියන්නේ යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා පැහැදිලිද? මේ කියන්න යට ඉන්නේ short කොට පුද්ගලයෙක් ඉන්නවා short man කොට පුද්ගලයෙක් ඉන්නවා short man කොට පුද්ගලයෙක් ඉන්නවා හැබැයි එයාගේ උරහිස් පළල් උරහිස් සහිත පළල් උරහිස් broad shoulder අපේ කැටි අපි ඉගෙන ගන්න පුද්ගල කවුරුහරි පුද්ගලයෙක් එයා කොටයි හැබැයි පහළ විදියට උරහිස් තියෙනවා නිකන් කොට බෝරක් වගේ නිකන් පැහැදිලිද හැදෙන්නේ අයියට පළල් උරහිස් අරගෙන වයි ඒතර අන්න ඉන්නේ තමයි අපි කියන්නේ stocky build එකක් තියෙනවා කියලා stocky build එකක් තියෙනවා අපි ඒක වාක්‍යයකට කරන්නේ වාක්‍යයක් එකෙන් නිර්මාණය කරන්නේ මේ විදිහට he has a stocky build දැන් ඔයා වුණත් මේ ගෙදර නිකන් අහගෙන ඉන්න එපා මම කිව්වා ඔයා කැහුවා ඊට මනසින් හරි හිතින් හරි මේ ගොඩක් වෙලාවට කටින් රීඩ් අලවුඩ් කරන්න පුළුවන් නම් හොඳයි. ඔයාම තනියම හයියෙන් කියවන්න පුළුවන් නම් හොඳයි රීඩ් අලවුඩ්. ඇයි ඒ හයියෙන් කියවන්නේ? ඔයා කියවද්දී ඔයා මේ හරියට මේ proportionate ඒ වගේ කියවන්නවා ප්‍රොනවුන්ස් කරන්න උච්චාරණය කරන්න ඉගෙන ගන්නවා. ඒ වගේ තමයි වාක් කතා කරන එක දෙකේ ශබ්ද කරේ ඔයාට පේනවා. ඒක මොකද ලැන්ග්වේජ් එකේ ඉම්ප්‍රූව් කරන්න ඒක තීරණාත්මක ආවේගයක්. It is a very decisive factor to improve your language. Right. මෙතන ගන්න ළමයි. මේ ගන්න. එකම ගන්න. අද ඔය build එක ගැන කතා කරමුද? ඔය body එක build එක shape එක build එක ගැන අපි මේ විදිහට කතා කරලා ඉවර කරනවා. අපි ඊළඟට යන්න ඕනේ ඉන්ස ගැන කතා කරන්න කොහොමද කියලා බලන්න. Right. මේක මම මතන්න. Right. ඒකම මේ මට අමතක වෙන්න කලින් ඔයාලට මතක් කරන්න. පැහැදිලි යම් කිසි දෙයක්. Right. ඔයාලට යම් කිසි දෙයක් මතක් කරන්න. ඒ තමයි මේ දැන් ඔයාලා grade 10 ඉන්නේ. grade 10 ළමයින්ට වෙනම English magazine එකක් තියෙනවා. ඒ කියන්නේ English medium වලින් ඉගෙන ගන්න කට්ටියට තමයි magazine එක තියෙන්නේ. සමක් නෑ ඔයාගේ medium එක සිංහල වුණත් ප්‍රශ්නයක් නෑ English වුණත් ප්‍රශ්නයක් නෑ. මොකද මේ magazine එකක් තියෙනවා. පැහැදිලිද? මේක නම් මේ සතුර කියන එක කියන්නේ ඉමාශි ප්‍රකාශනයක්. මේ කියන්නේ 7 8 9 10 මේ magazine එක. 8 ඉඳන් 10 වෙනකම් මේ English medium magazine එකක්. එතකොට මේකේ English lesson එක තියෙනවා, geography lesson එක තියෙනවා. ගොඩාක් දේවල් මේ තියෙනවා. පැහැදිලිද? මේ geography භූගෝල විද්‍යාව හැම විෂයක්ම තියෙනවා. හරිද? මේ හැම විෂයකින්ම ඒකකයක් ගන්න සම්පූර්ණව තියෙනවා. හැම විෂයකින්ම ඒකකයක් ගන්න සම්පූර්ණව තියෙනවා. ඉතින් මේක මාසිකව එන මැගසින් එකක්. ඒතකොට ජනවාරි මාසයෙන් ඉදිරියට වෙච්ච මැගසින් එකේ වුණාත් තියෙන්නේ පළවෙනි ඒකකේ. අන්න ඒ වගේ. ඒතකොට මේ දැන් කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ රට ඇරියාම අපි මේක ඉරමු. දැන් ගන්න කියන්නේ අඩවල් වලට පොත් කඩවල වලට එනවා. ඒතකොට මේ මංගාව තියෙන තව 7 එකයි. මේ මාසෙක මට ගන්න බැරි වුණා. ඒ නිසා අපි ඒකත් කරනවා. පැහැදිලිද? අපි ඒකත් කරමු. අදිස් කියන්නේ අපි ඉංග්‍රීසි එකක් ගමු. සහ මේ වෙනව දන්නේ නැහැ. එතකොට මේ grade 10 English ළමයින්ට මේ English model papers පැහැදිලිද? English model papers වෙනම තියෙනවා model papers. මේ master guide publication එකක්. master guide ලගේ English model papers තියෙනවා. ඉතින් මේ හිමිට ගමු.
හදිස්සියක් නැහැ. තව අපි මේ යුනිට් එකක කරනවානේ. මේක ගත්තාම අපිට මොඩල් පේපර්ස් කරන්න හැකියාවක් තියෙනවා. ඒතර අපිට මොඩල් පේපර්ස් කරන්න හැකියාවක් තියෙනවා. මතක් වුණ වෙලාව කියන්නේ මේ ටික. ඒ ක්‍රම සහ ඔයාලා දැන් මේ Oxford English Learning CD-ROM එකක් තියෙනවා. ඒ කියන්නේ Oxford CD තැටියක් තියෙනවා. ඒකට කියන්න බෑ මේ ෆෝන් එකකින් බෑ. ෆෝන් එකකින් ඒක යූස් කරන්න බෑ. ඊට පස්සේ මේ DVD player එකකින් CD player එකකින් ඒක බලන්නත් බෑ. ඒ CD-ROM එකක් CD එකක් කම්පියුටර් එකක් තියෙනවා නම් විතරක් ඔයාලට පුළුවන් ඒක භාවිතා කරන්න. පැහැදිලිද? ඕක දැන් ඉස්සරහේ ඒ කියන්නේ දැන් අවුරුදු 8කට විතර කලින් ආවේ. දැන් ඉන්නේ නැහැ. ඒ කාලේ ඕක 1500ක් විතර. කියන්නේ මට CD එකට ගන්න එපා. ඒත් ඔයාලට කම්පියුටර් එකක් තියෙනවා නම් WhatsApp එකේ ඔයාගේ හරි මොබිලේ නමයි ෆෝන් නම්බරයි ඇඩ්‍රස් එකයි දාලා තියන්න. රට ඇරියාම මම ගෙදරට නිකම්ම නොමිලේ කුය කරන්න. ඊට පස්සේ ඔයාලට කම්පියුටර් එකක් තියෙනවා නම් ඒ CD එක ඔයාලට tenses ඊට පස්සේ parts of speech ඒ කියන්නේ word class ඉංග්‍රීසි වල noun එකක් කියන්නේ මොකද්ද, verb එකක් කියන්නේ මොකද්ද, adverb එකක් කියන්නේ මොකද්ද, adjective එකක් කියන්නේ මොකද්ද, අර ඉංග්‍රීසි වල තියෙන ප්‍රාථමික දේවල් ඒවා ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ක්‍රියාකාරකම් තියෙනවා කම්පියුටර් එකේ කරන්න පුළුවන්. ඉතින් ඒ අවශ්‍ය කෙනෙක් නම් දාන්න ඔයාලට ඒ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔයා රට ඇරියාම දැන් දාන්න විදියක් නැහැ. ඇරියාම ඔයාගේ දෙමව්පියෙක්ගේ නමක්, ෆෝන් නම්බර් එකක්, ඇඩ්‍රස් එකක් දාලා තියන්න. මම ඔයාලගේ ගෙදරටම ඒක නොමිලේ කුරියර් කරන්නම් ඈ. ප්‍රශ්නයක් නැහැ. රයිට්. හරි. ඕක මට අමතක වෙලා හැමදාම කියන්නේ. ඒකයි දැන් කිව්වෝ මම ඒකට රයිට්. අපි යමු height. උස. height එක බලන්න යමු ඈ. අර උස ගැන කතා කරන්නේ කොහොමද? බිල්ඩ් එක ගැන අපි කතා කරලා ළමයි ඈ. දැන් බිල්ඩ් එක බොඩි එක ගැන ඉවරයි. අපි height එක උස ගැන කතා කරන්න යනවා. දැන් මම මකන්න. ගොඩක් වෙලාවට උනන්නේ. right. දැන් අපි උස ගැන කතා කරන්නේ ඉන්නේ. අපි උස ගැන height කියලා. අපි කියන height. right. උස ගැන කතා කරන්නේ කොහොමද? මතකදී අපි ඉස්සර අපිලාදී උස කතා කරේ කොහොමද? මතකද දන්නේ නැහැ. දැන් පෙරේදා කරේ ඒ නිසා ඊයේ දවසේ ඔක්කොම ආවද කරන්න දන්නේ නැහැ. right. අලුත් දැන් කෙනෙක් උස ගැන කතා කරද්දී අපි ඒ කාලේ ඉඳන් මුල්ලා ඉන්නේ කොටයි නම් ෂෝට් කියනවා. උසයි නම් අපි ටෝල් කියනවා. ඔය කොහොමද දන්නවා? අර බිල්ඩ් එක ගැන කතා කරද්දී මහතයි නම් ෆැට් කියනවා, කෙට්ටුයි නම් තින් කියනවා. right. ඒ වගේ තමයි උස ගැන කතා කරද්දී මේ දේ ගන්නවා. කොහොමද කෙනෙක් දන්නවා? ෂෝට්, කොටයි, ටෝල්, උසයි. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊට වඩා වැඩි දෙයක් තියෙනවා. හරි. සාමාන්‍ය උසක කෙනෙක් නම් සාමාන්‍ය උසක් නම් කොහොමද අපි කියන්නේ? එහෙනම් අපි කියනවා අර of average height කියලා කියනවා. නැත්නම් ඒකමයි. නැත්නම් අපිට කියන්න පුළුවන් of medium height. ගන්න මේ කොටයි short. ඔහු උසයි. He is tall. Mr. Rajan is tall. හරි. මේ සාමාන්‍ය උසක් තියෙන්නේ. පැහැදිලිද? සාමාන්‍ය උසක් තියෙන්නේ. කොහොමද? He is the. මේ ඔක්කොටත් එක්ක පුතේ නේද කියන්නේ දීවබක් තමයි යන්නේ. He is of average height. Of average height කිව්වා, medium height කිව්වා, දෙකම සමානයි. දෙකම සමානයි. He is of medium height දෙකම එකයි. ඒ කියන්නේ මොන වගේ උසක්ද? average height එකක් කියන්නේ සාමාන්‍ය උසක්. medium height කියන්නේ මොකක්ද?
මධ්‍යස්ථ උසක් තමයි යාට තියෙන්නේ. right. හරි. මේ දැන් අපි කොහොමද කියන්නේ ඔහුගේ උස මේ අඩි 5යි. අඩි 5යි අඟල් 6යි. ආසන්න වශයෙන් කියන්නේ ටේප් එකක් තියලා මැන්න නෙමෙයි. දැක්කහම නිකන් අපිට නිකන් තේරුමක් බේරුමක් එනවා මෙයාගේ නම් උස මෙච්චරක් වෙන්න ඇති කියලා. කොහොමද කියන්නේ අපි? අපි කියනවා he is around 5'6". he is around 5'6". අපි කියන්නේ he is around 5'6". around 5'6". 5 නැත්නම් අපි කියනවා 5 ඉලක්කම 5 foot. අඩි 5යි 6 inches. he is around. එතකොට මේ round කියන කවුන්ටර් කරේ ආසන්න වශයෙන් කියන්න. ආසන්න වශයෙන් he is around 5'6". ඇත්තටම මේක නෙමෙයි. يعني ටේප් එකෙන් කියලා නෑ නෙමෙයි. around 5'6". ඕකම මාසකද දන්නේ මිස්ටර් රවිරාජන් සම්බන්ධව කොහොමද අපි උස කිව්වේ? මතකයිද? මිස්ටර් රවිරාජන්ගේ උස කොහොමද අපි කිව්වේ? අපි කිව්වේ he is about 180. නැත්නම් අපි ඉගෙන ගත්තා 180. he is about 180 centimeters in height. අපි ඉගෙන ගත්තා he is about 180 centimeters in height. about 180 centimeters in height. 180 centimeters in height. Height. දැන් ඔය මේ කියන්නේ ආසන්න වශයෙන්. දැන් ළමයි ඔය 180 කියන්නේ 180යි. සෙන්ටිමීටර් කියන එක අපි වචනෙන් ලිව්වොත් සෙන්ටිමීටර් කියන එක වචනෙන් ලිව්වොත් මේ එකක් නෙමෙයි 180ක් තියෙන. ඒ කියන්නේ ගොඩක් තියෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම S එකක් දාන්න ඕනේ. මෙතන cm km කිලෝමීටර් ඕවා SI ඒකකනේ. ස්ටෑන්ඩඩ් යුනිට්ස් ඔක්කොමනේ. අන්තර්ජාතික ඒ නිසා එව්වට ඒක වචන බහුවචන නැහැ. කිලෝමීටර්ස් කියලා km දාන්නේ නැහැ. හැබැයි මෙහිම වචනේ කිව්වා නම් අනිවාර්ය වෙනවා බහුවචනයි කියලා නිරූපණය කරන්න. right ඒක තේරුම් ගන්න ඕනේ. right he is tall. he is of average height. he is of medium height. he is around 5'6". 5'6" inches. කියන්නේ අඩි 5යි. he is 5'6" inches. ඉතින් ආසන්න වශයෙන් අපි සෙන්ටිමීටර වලින් කියනවා. he is about 180 centimeters in height. he is about 180 centimeters in height. right ඔය තමයි අපි උස ගැන කතා කරන විදිය. right ඔය තමයි උස ගැන කතා කරන විදිය. ඒක ඔයාලා ලියලා ඉවරයි නම් මම අහන්න. අපි ඊළඟට කොණ්ඩේ ගැන කොහොමද කතා කරන්නේ කියලා. අපි බලමු කොණ්ඩේ ගැන කතා කරන්නේ කොහොමද කියලා. right දැන් hair එක ගැන කතා කරද්දී පැහැදිලිද අර ආකෘති දෙකම ඒ කියන්නේ අපිට මේ be verb එකෙන් කතා කරන්නත් පුළුවන් have එකෙන් කතා කරන්න පුළුවන්. මේ have එකෙන් කතා කරන්න පුළුවන් be verb එකෙන් කතා කරන්නත් පුළුවන්. ඒ කියන්නේ am is are. have කියන්නේ have has එකෙන් කතා කරන්නත් පුළුවන්. right have එකෙන් කතා කරද්දී කොහොමද කරන්නේ?
have එකට එකතු වෙනවා adjective එකක්. have එකට එකතු වෙනවා adjective එකක්. එකතු වෙනවා hair කියන වචනේ. have එකයි hair එකයි මැද්දේ adjective එකක් තියෙනවා. have පස්සේ රඳන. right. මේ උදාහරණයක් බලමු. නැත්නම් දෙන්නේ. උදාහරණයක්. I have adjective එකක්. එහෙනම් ඉවර වෙනවානේ. මොන හැද? adjective කියන්නේ නාම විශේෂණය. I have black hair. I have black hair. ඒතර black කියන එක තමයි adjective එක. ඒතර have ස්වරූපයෙන් අපි පොණ්ඩ ගැන කතා කරද්දී have එක කතා කරද්දී adjective එකක් ගන්නවා. ඇයි මේ black කියන එක adjective වෙන්නේ? black කියනවා adjective. white කියනවා ඔය හැම පාටක්ම ඒක නාම දෙකේ නාම විශේෂණ. මොන කේස්ද? ඒක ගැන කරන මාර්ෂණය. නාම පදය විශේෂණය කරනවා. කේස් කළු කේස්. කේස් සුදු කේස්. ඒක පාටක්. ඔය ඕනම කලර් එකක් ඉංග්‍රීසි වලට ආවම ඇඩ්ජෙක්ටිව් වෙනවා. black, blue, orange, white ඕන එකක්. right. ඔය තමයි have had වලින් මේ කොන්දේ ගැන කතා කරද්දී විදිය. right. එතකොට B කියන්නේ පුතේ and භාවිතයෙන් කතා කරනවා නම් අපිට නිකන් ඇඩ්ජෙක්ටිව් එකක් ගන්න බෑ. ගන්න ඕනේ මේ compound adjective එක. like මේක අහලත් ඇති අහලා නැතුවත් සමත් නෑ. compound adjective එක. compound adjective එකක් කියන්නේ adjectives ඒ කියන්නේ වචන දෙකකින් හැදුම්ලත් adjective එක. compound adjective එකක් කියන්නේ වචන දෙකකින් සමන්විත adjective එකක්. උදාහරණයක් බලමු. I verb එක නැත්නම් I ට ගැලපෙන්නේ am. I am දැන් මේ කළු නම් black. කහ පාට නම් yellow කියලා කියන්නේ නෑ. කහ පාට නම් අපි කියන්නේ blonde. I am blonde. මේ hyphen එකක් දැම්මා. මේක තමයි adjective. වචන දෙකකින් තමයි අපේ adjective එක හැදලා තියෙන්නේ. වචන දෙකකින් හැදෙන adjective එක අපි කියනවා compound adjective එකක් කියලා. එතකොට I am blonde haired. නැත්නම් කළු කෙස් කියනවා කියලා හිතන්නකෝ. එහෙනම් මේ blonde කියන එක ඇරෙන්න black දානවා. I am black haired. සුදු නම් I am white haired. බලන්න. I have black hair කියලා කියන්න පුළුවන් නැත්නම් I am black haired කියලා කියන්න. I am black haired. right. I am black haired. හිතන්නකෝ ඔයාලා කළු දාන්න ඕනේ කියලා. එහෙනම් black කියලා ලියන්න ප්‍රශ්නයක් නැහැ. I am black haired. හැබැයි කවුරු හරි I am black කියලා නැවතුත් මේ කොටස නැතුත් එතකොට නිකන් අදහසක් එන්නේ I am black කියලා විතරක් නැවතුත් මොන වගේ අදහසක්ද එන්නේ? එතකොට නිකන් අදහස එන්නේ එයා කළුයි. කියන්නේ complexion එක. කියන්නේ එයාගේ හැමේ පාට කළුයි. ඒ කියන්නේ he has a dark complexion. අන්න ඒ වගේ අදහසක් එන්නේ. ඒ නිසා තමයි මේ I am black කිව්වොත් වැරදි. I am black hyphen haired. I am black haired. I am black haired. පැහැදිලිද? right. කොණ්ඩේ සුදුයි නම් I have white hair නැත්නම් I am white haired කියලා තමයි අපි කියන්නේ. right. කොණ්ඩේ text එක බලමු. right. කොණ්ඩේ text එක කියන්නේ මොකක්ද? text එක කියන්නේ පුතේ මේ shape එක. text එක කියන්නේ shape එක. කොණ්ඩේ හැඩය. අපි මේ පෙරේද දවසේ අපි ඉගෙන ගත්තා. straight hair. straight hair. ඒ කියන්නේ මේ අර ඉස්සෙල් වගේ කෙලින් තියෙන කොහොමද? straight hair. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා wavy hair.
wavy කොණ්ඩේ නිකන් අර රැලි වගේ මුහුදේ රැලි වගේ wavy hair ඊට පස්සේ මේ රැලි වැඩි නම් ඒවා නිකන් මුඩු වගේ ඒ වෙනවාද මුඩු වගේ නම් curly hair ඊට පස්සේ ඔය මුඩු ගතිය තවත් වැඩි නම් මුඩු ගතිය තවත් වැඩි නම් අපි ඒකට කියනවා kinky hair kinky hair කියලා කියනවා AIN kinky hair හරි එතනින් ගිහිල්ලා එහාට ගිහිල්ලා මොකක්ද curl වෙච්ච නිකන් ධන කැරලි වගේ ත්‍රිකාණු කාන්තාව වේතයි එහෙම පොඩි නිකන් අර කැරලි වගේ අර නිකන් curl වෙච්ච කැරලි වගේ අර මේ වගේ කියන afro hair කියලා afro එහෙම කොණ්ඩේට තමයි අපි කියන්නේ afro hair කියලා අපි කියන afro hair මේ තමයි මේ කොණ්ඩේ තියෙන textures නැත්නම් shapes එයා කොණ්ඩේ සම්බන්ධව තියෙන shapes හැඩතල straight hair තියෙනවා big hair තියෙනවා curly hair තියෙනවා kinky hair තියෙනවා afro hair තියෙනවා straight hair කියන්නේ කෙලින් තියෙනවා ඉස්සරහ කුරු වගේ ප්‍රශ්නයක් නෑ wavy hair කියන්නේ අර රළ වගේ curly කියන්නේ නිකන් මුඩු වගේ ගොඩාක් curly නම් kinky කියනවා KINKY ඊට පස්සේ නිකන් කැරලි වගේ නම් afro hair කියලා කියනවා හරි මට උගන්වන්න ඕනේ මෙච්චරයි කොහොමද මේකෙන් වාක්‍යයක් හදන්නේ යාට මේ straight hair කියනවා කොහොමද කියන්නේ she has straight hair wavy now she has wavy hair curly now she has curly hair kinky now she has kinky hair afro now she has afro hair ගොඩාක් ලංකාවේ afro hair නැහැ afro hair කියන්නේ ගොඩාක් අප්‍රිකානු ජාතික කාන්තාවන් she has afro hair right ඔය ටික සටහන් කරගන්න ඔළුවට දාගන්න දැනගන්න ඕනේ right තේරුම් කරගන්න right right දැන් හැඩය ගැන කතා කරා shape of the hair shape හැඩය ඊට පස්සේ මම පාට ගැන කතා කරන්න පාට ඊට පස්සේ මම දැන් පාට ගැන කතා කරනවා color right color දැන් ගොඩාක් විදි ලංකාවේ වෙන මහ අලුත් colors නෑ black hair තියෙනවා ඊට පස්සේ සුදු නම් white hair ඔයාලා මේ දැන් පිටරටට යද්දි තමයි මේ ඕක වෙනස් වෙන්නේ පිටරටට යද්දි සමහරක් කට්ටිය කොණ්ඩේ නිකන් අර ලා කහ පෑයක් නැත්තම් කහ පෑයක් දානවා ලා කහ පෑයක් දානවා ඒකට කියනවා අපි blonde කියලා blonde ඒක blonde කියන්නේ මොකක්ද ලා කහ පැහැති වර්ණය ලා කහ පැහැති වර්ණය right ඊට තව එකක් තියෙනවා brunette කියලා brunette ඒ කියන්නේ වගේ වර්ණය ඉතින් මේ පාටවල් නම් ලංකාවේ නෑ ලංකාවේ සුදු කියලා දෙන මාළු පොඩි පාට නෑ right තව පොඩි දෙයක් තියෙනවා කොණ්ඩේ සම්බන්ධ ඉගෙන ගත්තී මේ තමයි පාට පුතේ මම කන්නා ඒ තමයි මේ hair quality කොණ්ඩේ ගුණත්වය මේක ඇහෙන් දකින්න බෑ අත ගාලා බලන්න ඕනේ දෙයක්. හරි. ඒ මොනවද? soft. කියන්නේ ඇහැට පේන්නේ සීනි කියලා. මේ soft අල්ලලා බලන්න ඕනේ. ඒ සමහර කට්ටියගේ hair එක soft. සමහර කට්ටියගේ silky. soft කියන්නේ සීනිදුයි. silky කියන්නේ ඉතා සීනිදුයි. අර සංසිල්ක් එහෙම ගාමින් කියන්නේ silky නැත්තම් right.
සිල්කි කියන්නේ ඉතා සිනිඳුයි. shiny shiny සමහර කට්ටිය shiny නිකන් මේ විලිසනවා වගේ. right. ඒකම සමහර කට්ටිය hair එක මොකක්ද? damaged hair. නිකන් පාළුදු වෙච්ච කොණ්ඩයක් තියෙන්නේ damaged hair. සමහර කට්ටියගේ වියලුණු කොණ්ඩයක් තියෙන්නේ dry hair dry වියලුණු කොණ්ඩයක් තියෙන්නේ. සමහර කට්ටියගේ නිකන් පිදුරු වගේ straw like hair. ඇයට සිනිඳු කොණ්ඩයක් තියෙනවා. She has soft hair. නැත්නම් ඊස් එකෙන් ඇනිස් කියනවා දෙන්නේ. ඔයාලා මේ හිතන්න එපා. මේ වාට ගොඩක් ඒසි කමේ වාල්ද ගන්න. ඇනිස් ක්‍රමයද නැත්නම් හැප්. අන්න එක ක්‍රමයක් අල්ලගෙන ප්‍රගුණ කරන්න. right? ඊළඟ සිල්කි කියන්නේ ඉතා සිනිඳුයි. පැහැදිලිද? සිල්කි ඔක්කොම මේ විදිහට තමයි භාවිත කරන්නේ. dry straw like නිකන් පිළුවයි. straw like යා පොඩි යන හතරේ එච්චරයි. hair කියන ඉවරයි. මේක මේ hair පොඩි කියන්නේ බලන්න. යා අත ගන්න නිකන් බැ ගන්න ඕනේ දෙයක්. පාස් කරනවා. right. තමයි hair පොඩි කියන්නේ. හරි මම අහන්න ඈ. ඔය hair පොඩි කියන්නේ. right. right. ඊට මේ ස්කින් කලර් එක ගැන අපි කතා කරා. ස්කින් කලර් එක ගැන අපි කතා කරා. පැහැදිලිද? මම නිකන් මතක් කරන්න. ස්කින් කලර් එක කියන්නේ හම්බේ පාට. සමානයි කම්ප්ලෙක්ෂන්. හම්බේ පාට සමානයි කම්ප්ලෙක්ෂන් එක. එතකොට මේ කම්ප්ලෙක්ෂන් එක මම දැන් ඔයාලට කියන වර්ණාවලියක දාලා පෙන්නන්නම්. වර්ණාවලිය කියන්නේ ස්පෙක්ට්‍රම් එකක්. ඒ කියන්නේ මේ සුදුේ තියෙන කළුකට යන වර්ණාවලිය ස්පෙක්ට්‍රම් එකක දාලා පෙන්නන්න. මුලින්ම මේ මෙතන තියෙනවා white සුදු පාටිය. සුදු වලින් පටන් ගන්න ඉවර වෙන්නේ මොකෙන්ද? කළු පාටින්. කළු පාටින් තමයි ඉවර වෙන්නේ. ඕක මම කියනවා වර්ණාවලියක් කියලා. right. ඉතින් ඉවර වෙන්නේ එතන. right. ඒක දැන් white black කියන්නේ නැහැ. අර මං කිව්වානේ අර මේ short tall කියන්නේ නැහැ වගේ. පැහැදිලිද? දැන් අර white black කියන්නේ නැහැ. පැහැදිලිද? pink කියන්නේ නැහැ වගේ white black කියන්නේ නැහැ. black ඇයි මිනිස්සුන්ට සමහරකට hurt වෙන්න පුළුවන්. මේ අපිට කියන්නේ black වෙනුවට අපි භාවිත කරන්නේ dark. He has a dark complexion. White වෙනුවට fair. He has a fair complexion. නැත්නම් he is fair in complexion. fair. right. ඔය දෙක මැද්දේ තියෙන පාට තමයි ලා දුඹුරු පාට. tan කියනවා නැත්නම් tan කියනවා. ලා දුඹුරු පාට තමයි pale brown color එක. right. මෙතන එකක් මෙහෙට ගියොත් එහෙම මෙතන තියෙන්නේ brown පද දුඹුරු. ඊට මේ මෙතන එකක් මෙහෙට આવොත් මෙතන තියෙන්නේ pale. ඉතින් අර සුදු මැදි පාට කියන්නේ white, pale, tan, brown, black. ඕන තමයි පාට එන්නේ වැඩි වෙන්නේ කළු වෙන්නේ. පාට අඩු වෙන්නේ මෙහෙම black, brown, tan, pale, white. right. white black කියලා ලයින් කියන්නේ නැහැ. දැන් කියන්නේ fair dark කියන. fair dark. හරි මම මතන්න. අපි ඉස්සරහට යමු. දැන් බලන්න යමු කොණ්ඩේ දිග කොහොමද කියන්නේ.
කොණ්ඩේ දිග කියන්නේ ළමයි hair length. කොණ්ඩේ දිග කොහොමද අපි කියන්නේ? hair length. hair length. ඈත කොට කොණ්ඩයක් තියෙනවා. කොහොමද කියන්නේ? කොට කොණ්ඩයක්. ඒ කියන්නේ කොණ්ඩේ කොටයි. නිකන් බෙල්ල මුලට වගේ ගානවා නිකන් බොබ් කට් එකක් වගේ. කොහොමද කියන්නේ? She has alright. Yes. Short hair. Okay. She has short hair. ඊළඟ එක ඔයා කියන්න ඈත තියෙනවා කොණ්ඩේ මේ උරහිස ගාවට. කොහොමද කියන්නේ? උරහිස ගාවට කොණ්ඩේ තියෙනවා. බලන්න. දාන්න කෙනෙක් කියන්නේ උරහිස ගාවට. දැන් ඒක කමන්නේ උත්සාහ ගන්න. කොණ්ඩේ තියෙනවා. උරහිස ගාවට. She has shoulder shoulder length hair. Shoulder length. She has shoulder length hair. She has shoulder length hair. Right. Only digay. She has long hair. She has long hair. Right. ඊළඟට අපි කොහොමද කියන්නේ මගේ කොණ්ඩේ දැන් කොණ්ඩේ කොහොමද දිගවන්නේ කාන්තා උදවියනේ ගෑනු ළමයිනේ කොණ්ඩේ වවන්නේ කොහොමද ගෑනු ළමයි කියනවා මගේ කොණ්ඩේ සිහිල්ලට දිගයි නැත්තම් මගේ කොණ්ඩේ ඉන තරමට දිගයි කොහොමද කියන්නේ නැත්තම් ඇගේ කොණ්ඩේ සිහිල්ල තරමට දිගයි නැත්තම් මම කියනවා මගේ කොණ්ඩේ සිහිල්ල තරමට දිගයි කොහොමද කියන්නේ දැන් මම නම් my hair goes down to my armpit. My hair goes down to my armpit. එතකොට මේ ඇකේ කොණ්ඩේ නම් මේ මයි වෙනකොට මයි her වෙනවා. Her hair goes down to my armpit. Right. ඉන තරමට නම් my hair goes down to my armpit නෙමෙයි base. My hair goes down to my base. ඉන තරමට දිගයි. Right. ඔය තමයි මේ දිග කිව්වේ. height එක නැත්නම් length එක කිව්වේ. අපි ඉතින් බැලුවා කොණ්ඩේ හැඩය කියන්නේ කොහොමද? shape of hair. කොණ්ඩේ හැඩය shape එක කියන්න බැලුවා. straight, wavy. ඊට පස්සේ අපි බැලුවා මේ size එක. පැහැදිලිද? මේක තමයි මේ size එක නැත්නම් length එක කියන හැටි. ඉන්න තරමට, කිසිල්ල තරමට. ඊට කාට බැලුවා. පාට කියන්නේ කොහොමද කියලා දැක්කා. right. අපි දැන් කොණ්ඩේ සම්බන්ධ සම්පූර්ණ වාක්‍යයක් කියන්නේ කොහොමද? කොණ්ඩය විස්තර කරමින්. ආගේ හරි කොණ්ඩය විස්තර කරමින් කොහොමද සම්පූර්ණ වාක්‍යයක් කියන්නේ කියලා අපි බලමු. right. මේක මම කරනවා. right. ආගේ හරි කොණ්ඩය විස්තර කරමින් සම්පූර්ණ වාක්‍යයක් කියනවා. පොඩි තරමක් ඉන්න පුළුවන්.
අපි කියන්න ඕන ඇයට තියෙන කොණ්ඩේ කොටයි කහ පාටයි කොටයි කහ පාටයි ඉතින් කොණ්ඩේ හරියට දිගයි. ඉතින් අය කෙලින් පුළුවන් කියන්නේ කොහොමද කියන්නේ? අපි ඉගෙන ගමු. She has short කියන්නේ කොටයි. She has short straight kasi kahapon blonde konde hair. She has short straight blonde hair. She has short straight blonde hair. ඒක බලන්න ලොකු විස්තරයක් කරනවා. ඒතකොට මේ short කියන්නේ මොකක්ද? short කියන්නේ මොකක්ද? ඒක තමයි short කියන්නේ size එක, length එක. straight කියන්නේ මොකක්ද? කොණ්ඩේ හැඩය, shape එක. blonde කියන්නේ මොකක්ද? කොණ්ඩේ පාට. blonde කියන්නේ කහ පාට, ලා කහ පාට. color. එතකොට මේක තේරුම් ගන්න මේ නාම විශේෂණ adjectives තුනක්. adjectives කීයක් තියෙනවද මෙතන? adjectives තුනක් තියෙනවා. එතකොට adjectives තුනක් තියද්දී මේ පිළිවෙලට තියන්න ඕනේ. පිළිවෙලක්. පිළිවෙලට කියන්නේ order. යම් කිසි පිළිවෙලක් තියෙනවා. කෙටියෙන් මතක තියාගන්න ඕන S S C. කියන්නේ කාද? මේ දෙවෙනි එක shape අන්න size. size shape කාද? දෙකක් තියෙනවා. right. size shape color. එතකොට ඔහොම තමයි. එතකොට මේ මෙතන බලන්න මෙතන අපි කොණ්ඩේ size එක කොණ්ඩේ කියන්නේ length එක කිව්වා. ඊට පස්සේ shape එක හැඩය ගැන කතා කරා. ඊට පස්සේ මෙතන මේ color එක. පාට ගැන කතා කරා. ඕක ලියා ගන්න හරි ඉරදයක්. කියන්නේ එක වාක්‍යයක් තුල මේ බලන්න විස්තර තුනක්. 1 2 3 විස්තර තුනක් දෙනවා. හරිම එයා අපි ඉගෙන ගත්ත ඔක්කොම එකට කැටි කරලා දෙන අවස්ථාවක් තමයි මේක. ඉතින් මේ වගේ වාක්‍ය නිර්මාණය කරන්න ඕන ඉගෙන ගන්න. right. ඕක ලියා ගන්න අපි තව උදාහරණයක් බලමු. ඕක ලියා ගන්න අපි තව උදාහරණයක් බලමු. තමයි order එක. right. she අපිට කියන්න පුළුවන් she has ඊළඟ එක්කන දෙවෙනි එක්කන she has long දිගයි shape එක baby රැලි නැත්නම් වට curl නම් curly කියලා දාන්න පුළුවන්. ගොඩාක් curl නම් kinky කියලා දාන්න පුළුවන්. නැත්නම් afro කියලා දාන්න පුළුවන්. she has long wavy ඊට පස්සේ පාට. ඊට පස්සේ අපි කියන්න පුළුවන් පාට. ඉතින් ඕගොල්ලෝ නිකන් දුඹුරු පාට වගේ නම් දුඹුරුයි කියලා දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. brown රතු පාට නම් රතුයි. she has long wavy brown hair. she has hair. This is the size, this is the shape, and this is the color. Size, shape, and color. ඔය order එකට තමයි adjectives භාවිත කරන්න ඕනේ. Size, shape, color. Right. That's right. right. That's the mom mana. මට තව උදාහරණයක් වලට මේ කෙනෙක්ගේ කොණ්ඩේ කොහොමද කියන ප්‍රශ්නයක් අහන්නේ කොහොමද? දැන් මේ වගේ පිළිතුරක් ගන්න මොන වගේ ප්‍රශ්නයක් අහන්න ඕනේද? right. ප්‍රශ්නේ
What kind of hair? What kind of hair does she have? What kind of hair does she have? මොන වගේ කොණ්ඩයක්ද ඇයට තියෙන්නේ? What kind of hair? What kind of hair does she have? ඇයට තියෙන්නේ මොන වගේ කොණ්ඩයක්ද? What kind of hair does she have? What kind of hair does she have? ඇයට තියෙන්නේ මොන වගේ කොණ්ඩයක්ද? kind මොන වගේද? What kind of hair does she have? She has long, very brown hair. Shape. Size එක කිව්වා, shape එක කිව්වා, color කිව්වා. Size, shape, color. ඒක සම්පූර්ණ විස්තරයක්. කොණ්ඩේ ගැන අපිට කියන්න ඕන හැම විස්තරයක්ම කියලා තියෙනවා. පැහැදිලිද? only for ඊට පස්සේ straight ඊට පස්සේ rocky. නැත්නම් brown. She has short, straight, brown hair. කැමති එකක් කියන්න මයික ප්‍රශ්නයක් නෑ. කොණ්ඩේ කොටයි නම් short. She has short. Then straight na straight, curly na curly, brown na brown, black na black. इसी प्रश्न आते हैं. और निर्माण करने हैं जमा वो आधार डालना है. ना तो वचन है ये डालना वचन में डालना ये क्या है ये? Right. Right. මේක ඉවරයි නම් අද දවසේ අපි ඉගෙන ගන්න අවසාන කොණ්ඩේ සම්බන්ධව කරන අවසාන කී බලන්න දෙනවා අපි. කොණ්ඩේ සම්බන්ධව කරන අවසාන විස්තරය. right. මම තප්පර කීපයක් දෙන්නම් මේක ලියා ගන්න. කොණ්ඩේ සම්බන්ධව කරන අවසාන විස්තරය. right. පුරාම කරනවා මේක. කොණ්ඩේ සම්බන්ධව කරන අවසාන විස්තරය. right. ඒ තමයි හිතන්නකො කොණ්ඩේ බඳිනවා කොණ්ඩේ ගොතනවා පැහැදිලිද කොහොමද කියන්නේ කොණ්ඩේ මෙහෙම ගොතනවා කොණ්ඩේ බඳිනවා කොණ්ඩේ ගොතනවා කොහොමද කියන්නේ එයානේ ඉංග්‍රීසි වලින් කියනවා කොහොමද මේ කොණ්ඩේ එයා කියන්නේ බඳින්නේ එයා හරි කොණ්ඩේ your hair කොහොමද කොණ්ඩේ බඳින්නේ? How do you wear your hair? කොහොමද ආපුවාගේ කොණ්ඩේ බඳින්නේ? How do you wear your hair? කොහොමද කොණ්ඩේ බඳින්නේ? How do you wear your hair? right. ये वाली प्रश्न है. How do you wear your hair? How do you wear your hair? හරි සමහරක් ගැහැණු ළමයි එයාලා නිකන් පොඩි බඳින්න අශ්වයාට වගේ ඔය අශ්වයාගේ පොඩි සතාන් තමයි අපි කියන්නේ පෝනියා කියලා මේ විදිහේ පෝනියා කියලා තමයි අපිට කියනවා she wears her hair in a pony කියන්නේ අක්ෂරයේ කුඩා ස්වභාවය. එතකොට පෝනියාගේ වලිගය වගේ නැක්ට වගේ ponytail. She wears her hair in a ponytail. She wears her hair in a ponytail. right. සමහර කට්ටිය ඔහේ නිකන් කොණ්ඩේ කඩා දාලා තියෙනවා පල්ලෙහාට. එතකොට කොහොමද කියන්නේ? She wears her hair in a ponytail වෙනුවට එතකොට කියනවා she wears her hair down. කොණ්ඩේ කඩා දාලා තියෙනවා පල්ලෙහාට කඩා දාලා තියෙනවා. දැන් සමහර කෙනාට ඔයාලගේ අම්මා හරි ආච්චි හරි කවුරු හරි කොණ්ඩේ උඩට බැඳලා නිකන් ගෙඩිය වගේ බැඳලා තියෙනවා ඈ. ගුලියක් වගේ බණිසයක් වගේ බැඳලා තියෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් she wears her hair up. උඩට බැඳලා තියෙනවා කියලා කියන්නේ නැත්නම් අර ගෙඩිය වගේ බැඳලා තියෙනවා. She wears her hair in a bun.
ගුලියක් බනිසක් වගේ බැඳලා තියෙන උඩට. She wears her hair in a bun. right. මේ වගේ ප්‍රශ්නයක් අහුවොත් කොහොමද කොණ්ඩේ බඳින්නේ? How do you wear your hair? How do you wear your hair? She wears her hair in a ponytail. Ponytail එකක් දාලා කොණ්ඩේ කඩාලා. She wears her hair down. කොණ්ඩේ උඩට දාලා she wears her hair up. නිකන් අර උඩට ගෙඩිය වගේ බැඳලා she wears her hair in a bun. She wears her hair in a bun. අයිත් මේ ගන්න. කොහොමද කියන්නේ කොණ්ඩේ ගොතනවා කියලා. කොණ්ඩේ දැන් මේ බඳින පිටින් එකනේ බැලුවේ කොණ්ඩේ බඳින්නේ නැහැ. කොණ්ඩේ ගොතනවා කියලා කොහොමද කියන්නේ? කොණ්ඩේ ගොතනවා කියලා මම මේක මතනවා. කොණ්ඩේ ගොතනවා කියලා කොහොමද කියන්නේ? She wears her hair. කොණ්ඩේ ගොතනවා. She wears her hair in a plate. ඒ සමි කැරල්ලක් විදිහට ගොතලා. කොහොමද කියන්නේ කැරලි දෙකකට ගොතලා තියෙනවා. කොණ්ඩ කැරලි දෙකයි කියලා. කැරලි දෙකකට කොණ්ඩේ ගොතලා. කොහොමද කියන්නේ? She wears her hair in දෙකයි two plates. එහෙනම් මෙතන එක්ස්ට්‍රා එකක් වෙනවා. in two plates. She wears her hair in two plates. PLAICS plate. She wears her hair in plate. මකට දැන් දෙකකට බඳිනවා පාසල් ළමයි වගේ. She wears her hair in two plates. In two plates. right. ඔයාලට අදෝසේ ඉගෙන ඔයාලා උගන්වන්න ඕන දේ තමයි ඔය. සම්පූර්ණයෙන්ම මට ඔයාලට උගන්වන්න ඕනේ ශරීරය ගැන කොහොමද අපි විස්තරාත්මකව කතා කරන්නේ? ශරීරය ගැන බිල්ඩ් එක. බිල්ඩ් එක ගැන කොහොමද අපි විස්තරාත්මකව කතා කරන්නේ? ඊට පස්සේ කම්ප්ලෙක්ෂන් සමේ වර්ණය ගැන අපි විස්තරාත්මකව කතා කරන්නේ. ඊට පස්සේ කොණ්ඩේ ගැන කොහොමද විස්තරාත්මකව කතා කරන්නේ? ඉතින් ඔය ටික තමයි කියන්නේ හරියට ඉගෙන ගන්නදී ටිකක් වෙලා යනවා. හැබැයි කොච්චර භාගයක ඉගෙන ගත්තත් වැඩක් නැහැ. කොච්චර භාගයක ඉගෙන ගත්තත් වැඩක් නැහැ. කොහේ හරි ගිහපුවා විභාගෙදී හරි කවුරුත් ප්‍රශ්නයක් ඇවරේ. මෙච්චරයි මම දන්නේ. නෑ එහෙම හරියන්නේ නැහැ. දැනගන්න දේ හරියට එකපාරක් උත්සාහ කරන්න හරියට ඉගෙන ගන්න. ඒකට මුළු ජීවිත කාලෙකම ආයෙ ඒක යනවා ඉගෙන ගන්න අවශ්‍යතාවය නැහැ. ඒක සම්පූර්ණ කරා. right. දැන් අපි එනවා මේ page number 5. ආගේ UPS book එකේ page number 5. page number 5. මේ පිටු දෙනවා. මේ activity එක අපි බලමු. activity number 2. activity number 2. activity number 2. මෙතන තියෙන්නේ describe the appearance describe the appearance of the people මේ මිනිසුන්ගේ shown in the following picture. shown in the following picture. චිත්‍රවල දෙන්නා තියෙන මේ මිනිසුන්ගේ appearance පෙනුම describe කරන්න. using the adjectives using adjectives. नाम विशेषण you have learned. Using the adjectives you have learned. Follow the example given. දීලා මේ උදාහරණය පිළිපදින්න. දැන් A B C D F කියලා පින්තූර තියෙනවා 6ක්. A B C D E F. ඒ කියන්නේ ඒකෙන් ඒකට උත්තරේ දීලා. එතකොට ඔයාට කරන්න තියෙන්නේ 5යි. එතකොට ඒ එක පින්තූරේ බලපුවාම මට පේනවා පුංචි පේනවා. Boy has a round face and black hair. This boy has a round face. This boy has
a round face. Round face. Round මුහුණක් තියෙනවා. This boy has a round face and just ඒක කොණ්ඩේ ගැන විස්තර ගන්න තියෙනවා. And black hair. And black hair. Right. එතකොට මේ මෙතන ප්‍රධාන වශයෙන් අපෙන් ඉල්ලන්නේ මූණ ගැන කතා කරන්න, මූණේ හැඩය ගැන, ඊට පස්සේ කොණ්ඩේ ගැන කතා කරන්න. කොණ්ඩේ කරන්න. විතර කොණ්ඩේ පාට. හැබැයි අපිට කොණ්ඩේ පාට කියන්නේ color. කොණ්ඩේ පාට විතරක් නෙමෙයි අනිත් ඒවාත් කතා කරන්න අපි දැන් දාන්නවා. ඒ මොනවද? අනිත් එක ඊට පස්සේ ෂේප්ස් එක අනේක සම්පූර්ණ විස්තර දෙන්න අපි ගන්නවා කොණ්ඩේ. ඒ නිසා අපි මේ එහෙම කරමු ඈ. size shape color එකත් එක්කම කියමු. right. අපි ඊළඟ පිටුවේ බලමු. right. ඊළඟ පිටුවේ බලපුවම මට පේන්නේ මහත්මයෙක් ඉන්නවා. right. මහත්මයෙක්. gentleman කෙනෙක් ඉන්නවා. කොණ්ඩයක් පේන්නේ නැහැ. කොණ්ඩයක් පේන්නේ කියන්නේ සතක්. සතයක් කියන්නේ. right. ඒ වගේම මට රැවුලක් නම් පේන්නේ නැහැ. රැවුලකුත් නැහැ වගේ. රැවුලක් නැහැ කොණ්ඩෙත් නැහැ වගේ තමයි මට නම් පේන්නේ. ඔයාලට රැවුලක් පේනවා නම් කියන්නේ මට නම් රැවුලක් නැහැ වගේ පේන්නේ. එතකොට මුලින්ම මූණ දෙවනේ කියන්නේ රැවුලක් නැහැ. beard එකක් නැහැ, mustache එකක් නැහැ. He has no beard, he has no mustache, right? එහෙනම් කොහොමද කියන්නේ? මේ මහත්මයා ගැන අපි කියමු. This gentleman right? This gentleman is කොහොමද කියන්නේ රැවුල නැහැ කියන්නේ අපි ඉගෙන ගන්න වචනේ clean shaven. Clean shaven. This gentleman is clean shaven. This gentleman is clean shaven. On the man bald. This gentleman is clean shaven and bald. This gentleman is clean shaven and bald. Right. May A, may B. Right. Api C pinture balance. Let's look at picture C. How do you describe C? How do you describe? Let me make a lay. Konde kotai straight konde asiyenne konde paata sudui. The lady has kotai. අර මුලින් අපි size එක කිව්වා ඊට පස්සේ shape එක කිව්වා color එක කිව්වා. The lady has short that's a konde shape එක straight that's a part color white. Short straight white. Short straight white hair. The lady has short straight white hair. It's a picture C. C pinture in the කාන්තාව විස්තර කරන්නේ නේද? The lady has short straight white hair. The lady has short straight white hair. හරි D එකට ආවම නැවතත් මහත්මයෙක් gentleman කෙනෙක් ඉන්නේ. එයාගේ කොණ්ඩේ දිහා බලපුවම කොණ්ඩේ කොහොමත් කොටයි. කොණ්ඩේ කොටයි. ඊට පස්සේ නිකන් මේ මට නම් පේන විදිහට නිකන් කොණ්ඩේ නිකන් කර්ලි වගේ. එහෙනම් මම ඔයාලට වෙන විදිහකට පේනවා ඒක කියන්න. කොණ්ඩේ කර්ලි. ඊට පස්සේ කොණ්ඩේ පාට නම් කළුයි. ඊට පස්සේ beard එකක් තියෙනවා නේද? මූණේ රැවුලක් තියෙනවා. Right. අපි C එක ඊට දැන් D එක ඉන්න gentleman කියන එක හදාගමු. This gentleman
this gentleman has දවලක් තියෙන මොකද විශේෂ ලක්ෂණය තමයි දවලක් තියෙනවා has a beard. This gentleman has a beard. ඊට කොණ්ඩේ ගැන කතා කරොත් තියෙන යාගේ and full stop එක තියන්න එපා and කොණ්ඩේ ගැන කතා කරලා මුලින් size එකෙන් පටන් ගන්න size එක short and short ඊට පස්සේ shape එක curly curly ඊට පස්සේ color එක black only. Yeah. This gentleman has a beard and short curly black hair. This gentleman has a beard and short curly black hair. Right? Am I D? Picture D. Now we end on E. Right, here are right. ඒකට ආපුවාම මේ මොකද මෙයාගේ මූණ ගැන මූණ සම්බන්ධයෙන් කොහොමද පෙන්නේ face එක round the oval the square the කොහොමද වර පෙන්නේ right නිකන් මට පෙන්නේ oval face එකක් කියලා එතකොට කොහොමද කියන්නේ this lady නැත්නම් අපිට woman කියලා කියන්නත් පුළුවන්. ගහනු කියනවා. This woman has an oval face. This woman has an oval face and කොණ්ඩේ ගැන කතා කරොත් this woman has an oval face and කොණ්ඩේ size එක දිගයි shape එක wavy දැලි පස්සේ පාට color එක black long wavy black hair long wavy black hair this woman has an oval face and long wavy black hair that is figure E pintura දැන් අවසාන එකට ආපුවාම අපි බලමු අවසාන එක. ඊළඟ අවසාන එකට එනවා. බලමු අවසාන එක. right. right. අවසාන එකට ආපුවාම එයාගේ මූල දිගයි. කොණ්ඩේ කතා කරොත් නම් කොණ්ඩේ මේ size එක short shape එක curl එකේ curl එකකට වඩා ඉල්ලා ඒ කියන්නේ kinky curl එකකට එහා ගිහිල්ලා kinky මේ පාට මම හරියටම පේන්නේ නෑ මේක නිකන් දුඹුරු පාට වගේ මට පේන්නේ මේක කළු දුඹුරුද කියලා හොයාගන්නත් බෑ මට අපි දැන් නිකන් brown කියලා හිතමුකෝ පේන විදිහට right එතන අපි ලියමු this lady has a long face this lady has a long face and anche short from the short it was shape එක curly වැඩි يعني kinky color එක brown hair this lady has a long face and short kinky brown hair ये තමයි F pintura ये තමයි F pintura right මේක ලියාගත්තා right එතන අපේ F pintura this lady has a long face and short kinky brown hair. Muna long face
Konde short kinky brown hair. Right. ඔයාලා නිකන් ඉන්න ගමන් මේක කියවන තරමට තමයි ඔයාලගේ ඉංග්‍රීසි ප්‍රැක්ටිස් වෙන්නේ. භාෂාව කියන්නේ මේ ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක්. එකපාරට නිකන් බෝලේ පිටයි තිබ්බා කියලා ඔයාලා ක්‍රිකට් ගහන්න බෑ. ක්‍රිකට් ප්‍රැක්ටිස් යනවා. ඒ ඉන්න භාෂාවක් ලැන්ග්වේජ් එකක් කියන්නේ ප්‍රැක්ටිස් කර යුතු දෙයක්. ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ගෙදර පැවිදි අතරම 24/7 you are speaking in Sinhala. සිංහල භාෂාව කතා කරන්නේ ඉතින් මේ ඉංග්‍රීසි භාෂාව කතා වෙන්නේ නැහැනේ. That is why you need to practice the English language. ඒ නිසා තමයි ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන්. ඉතුරු 6:24 දවසේ පැහැදිලිද? දවස් 6ම නෙමෙයි දවස් 7ම. 6:24 ඒවා 7ක්. අඩු කරනවා පැය 2ක්. ඔක්කොම ඉංග්‍රීසි අන්නේ එකයි ප්‍රැක්ටිස් කරන්න කිව්වේ. right. ඊළඟට මේ activity number 3 එකට ආපුවාම book එකේ මේ ඒ අර මේ listening podcast එකක් ඕනේ. පැහැදිලිද? ඒක දැන් අපිට මේ listening podcast එක නැති නිසා ඒක කරන්න අමාරුයි. ඒ නිසා මේ activity number 4 coming to activity number 4 on page 7. Activity number 4 on page 7. Look at me. This is activity number 4. Activity number 4 on page 7. 7 වල activity number 4 එකට එන්න. Right. Write a similar description. Similar කියන්නේ සමාන description. Description කියන්නේ විස්තරයක්. Write a similar description of your class teacher. ඔයාගේ පන්තියේ ගුරුතුමිය. ඉතින් ඉංග්‍රීසි ගුරුතුමිය වෙන්න පුළුවන්, තුමා වෙන්න පුළුවන්, අන්තිමාර ගුරුතුමිය වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. And present it to the class. සහ ඒක පන්තියට ඉදිරිපත් කරන්න. මෙතන පන්තියට ඉදිරිපත් කරන්න එපා. පැහැදිලිද? දැන් පන්තියක් නැහැ නේ, ඉස්කෝලේ යන්නේ නැහැ දැන්. ඒ නිසා මේ ඔයා මේක තමයි ඔයාගේ homework එක. homework එක. ඔයා මේක ලියන්න. ඔයාගේ class teacher ගැන ලියන්න. එතකොට ලියද්දී මේ අන්තර්ගත කළ යුතු දේවල් දන්නවානේ. space එක කොහොමද? පැහැදිලිද? space එක ගැන කතා කරන්න පුළුවන්. age එක ගැන කතා කරන්න පුළුවන්. ඊට පස්සේ build එක ගැන කතා කරන ගණනාවක් කතා කරා. ඊට පස්සේ හැමේ පැය complexion එක ගැන කතා කරන්න පුළුවන්. ඊට පස්සේ මේ hair එක ගැන කතා කරාදී size, shape, color ඒ ඔක්කොම ගැන කතා කරන්න පුළුවන්. ඊට පස්සේ other features following the nose eye කොහොමද, ඊට sharp eyes, as කොහොමද, ඊට පස්සේ කොණ්ඩේ කොච්චරක් දිගද, කොණ්ඩේ බඳිනවාද, කොණ්ඩේ ගොතනවාද, ඒ ඔක්කොම දේවල් ඔයාලට කියන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේ පුළුවන් තරම් දේවල් ලියන්න බලන්න. නිකන් මේ මගින් බේරෙන්නවා. පැහැදිලිද? ආවින්වත් බේරෙන්න නෙමෙයි ඈ. පුළුවන් තරම් දේවල් ඔයාගේ තියෙන අදහස් ඇත්තම දේවල් ලියන්න. ඇත්තම දේවල්. මොකද ඇත්ත දෙයක් ඔයාලට විස්තර කරන්න බැරි නම් ඔයා ඒ ලෙවල් එකට එන්න ඕනේ. ඒ නිසා පුළුවන් තරම් ඔයාගේ අදාළේ පන්ති බාර ගුරුතුමියෝ, ඉංග්‍රීසි ගුරුතුමාතුමිය ගැන අත්‍ය දේවල් මෙතන ලියන්න. ඒගේ නම මේකයි, මෙහෙමයි, මේ හැම දෙයක්ම ලියන්න. face, age, build, එකතු කරන්න ඕන දේවල් අමතක වෙනවා නම් මේ page number 4 එකේ තියෙනවා ඔය අන්තර්ගත කළ යුතු දේවල්. පැහැදිලි? age එක, face එක, height එක, ඒ අන්තර්ගත කරන්න මතක් කරනවා. right. ඔය තමයි අද දවසේ වැඩසටහන. මේ homework එක කරන්න ෆොටෝ එකක් group එකට එකතු කරන්න. group එකේ දාන්න. ඒක ඔයාලට නෝනම් මම නිවැරදි කරලා අදාළ දේවල් කියලා දෙන්නම් ඈ. right. ෆොටෝ එකක් දාන්න WhatsApp group එකේ මම විතරක් බලාගෙන ඉන්නවා, කවුරුත් දාන්නේ නැහැ. කම්මැලි වෙලා ඉන්නවලා, හොර වෙනා ඉන්නවා, එහෙම එපා. වැඩක් කරන්න. ඒක ඔයා වැඩක් කරන්න ගියපුවම තමයි දැන් ඔයා හිතාගෙන ඉන්නවා මම ඔක්කොම දන්නවා. right. කරන්න ගියපුවම තමයි තේරෙන්නේ මම දන්නවද, දන්නවනම් කොච්චරක් දන්නවද. ඊට පස්සේ ඒක බලන්න මට එනවා
ඔයාට වැරදිලා නම් කොච්චරක් වැරදිලාද ඔයාට කොච්චරක් කියලා දෙන්න ඕනේ. right. මේ homework එක කරන්න පොතේ ලියන්න ෆොටෝ එකක් ගහලා WhatsApp group එකට එවන්න මම බලාගෙන ඉන්නවා මම correct කරලා ඔයාගේ වැරදි කියලා දෙන්න ඈ. කිසි ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද? දැන් වැරදින එක සාමාන්‍යයි. පැහැදිලිද? වැරදින එක සාමාන්‍යයි. වැරදි හදාගන්න එක තමයි අපේ අවශ්‍යතාවය අපේ යුතුයකම. right. ඔකටම අද දවසේ වැඩසටහන. ඉතින් ඔයාලට මොනවාරි ප්‍රශ්නයක් තියෙනවද? අද දවසේ කරපු දේවල් වලින් මොනවාරි නොතේරුණ තැන, ගැටලුකාරී තැන, තවත් මේ දැනගත්තොත්, විස්තර කරගත්තොත් හොඳයි කියලා මොනවාරි තියෙනවා නම් අහන්න ඈ. කියන්න බලන්න මොනවාරි තේරුම් ගත යුතු තැනක් තියෙනවද? විස්තර කරගත යුතු තැනක්. අද දවසේ කියලා දීපු දේවල් වලින්